හරිනේ. අපි අද සාකච්ඡා කරන්නේ අට ශ්‍රේණිය චුම්බකයක චුම්බක ක්ෂේත්‍රය කියන කොටසේ ඉඳලා මේ පාඩමේ ඉදිරියට. හරිද? චුම්බකයක චුම්බක ක්ෂේත්‍රය කියන එක තමයි අපි අද සාකච්ඡා කරන්න හදන්නේ. මේ චුම්බක ක්ෂේත්‍රයක් කියලා කියන්නේ චුම්බකයක් අවට ඒ චුම්බකයේ බලය රඳා පවත්නා ප්‍රදේශය. චුම්බකයක් අවට චුම්බකයේ බලය රඳා පවතින ප්‍රදේශයට කියනවා ඒ චුම්බක ක්ෂේත්‍රය කියලා. එතකොට ඒ චුම්බක ක්ෂේත්‍රය චුම්බක බල රේඛාවලින් පිරීලා තියෙනවා. දැන් චුම්බක බල රේඛාවක් කියලා කියන්නේ චුම්බකයක් අවට චුම්බකයේ බලය පවතින ආකාරය පෙන්눔 කරන්න අඳින ලබන මනක්කල්පිත රේඛා. ඇත්තට මෙහෙම රේඛා නැති වුණාට අපි ඒ වගේ රේඛා රටාවක් භාවිතා කළ තමයි චුම්බක ක්ෂේත්‍රයේ බලය පැතිරුණු ප්‍රදේශය පෙන්눔 කරන්නේ. හරිද? චුම්බක ක්ෂේත්‍රය නිරූපණය කිරීමට අඳින ලබන මනක්කල්පිත රේඛා රටාව චුම්බක බල රේඛා ලෙස හඳුන්වනවා. චුම්බක ක්ෂේත්‍රයක් චුම්බක බල රේඛාවලින් පිරීලා තියෙනවා. එතකොට චුම්බක ක්ෂේත්‍රය කියලා කියන්නේ ඕනම චුම්බකයක බලය රඳා පවත්නා ප්‍රදේශය. චුම්බකයක බලය රඳා පවතින ප්‍රදේශයට කියනවා චුම්බක ක්ෂේත්‍රය කියලා. එතකොට ඒක මෙන්න මේ විදියයි. මම දණ්ඩ චුම්බකයක් මෙහෙම ගත්තොත් ඒ දණ්ඩ චුම්බකය කොහොම මේසයක් මත තියලා දණ්ඩ චුම්බකය මේසයක් මත තියලා මේ පැත්තේ චුම්බක දකුණ කියමුකෝ. චුම්බක දකුණ තියෙනවා. ඒ වගේම මේ පැත්තේ චුම්බක උතුර තියෙනවා. චුම්බකයක ද්‍රව දෙකක් තියෙනවානේ. චුම්බක උතුර සහ චුම්බක දකුණ. එතකොට මේ චුම්බක උතුර සහ චුම්බක දකුණ අතර මේ බල රේඛා පවතින ආකාරය චුම්බක බල රේඛා පවතින ආකාරය මගින් චුම්බක ක්ෂේත්‍රය නිරූපණය කරන්න පුළුවන්. එතකොට මම මේ චුම්බක බල රේඛා අඳින්නේ මෙහිමයි. හැමතිස්සෙම උතුරෙන් පිට වෙන බල රේඛා කොහොම දකුණෙන් ඇතුළු වෙනවා. උතුරෙන් පිට වෙන බල රේඛා මෙහෙම දකුණෙන් ඇතුළු වෙනවා. චුම්බක බල රේඛාවක් යන්නේ මේ විදිහට. උතුරෙන් පිට වෙන බල රේඛා උඹ දකුණෙන් ඇතුළු වෙනවා. කොහොම උතුරෙන් පිට වෙන බල රේඛා කොහොම දකුණෙන් ඇතුළු වෙනවා. උතුරෙන් පිට වෙන බල රේඛා උඹ දකුණෙන් ඇතුළු වෙනවා. මේ පැත්තේ කතාව එකම තමයි. මේ විදිහට උතුරෙන් පිට වෙන බල රේඛා කොහොම අපිට අඳින්න පුළුවන්. මේ වගේ කොහොම අඳින්න පුළුවන්. ඔය විදිහට. මේ පැත්තත් එහෙමයි. උතුරෙන් පිට වෙන බල රේඛා දකුණින් ඇතුළු වෙන ආකාරය කොහොම අඳින්න පුළුවන්. ඔය විදිහට. මේ පිට වෙන බල රේඛා නිසා උතුරෙන් පිට වෙන ආකාරය මෙහෙම අපි අඳිනවා. බල රේඛා උතුරෙන් පිට වෙනවා. උතුරෙන් පිට වෙන බල රේඛා දකුණෙන් ඇතුළු වෙන්නේ මෙහෙම. දකුණෙන් ඇතුළු වෙනවා. බල රේඛා දකුණෙන් ඇතුළු වෙනවා. එහෙමයි මේක නිරූපණය. ඔය වගේ. හරි. මේව තමයි බල රේඛා. සාමාන්‍යයෙන් බල රේඛා බහුල වෙන්නේ ද්‍රව ආසන.
චුම්බක බාල රේඛා බහුල වෙනවා ද්‍රවාසන. ඒ කියන්නේ චුම්බක බාල රේඛා බහුල කියන්නේ එතන ශේෂ්ත්‍රීය ප්‍රබලතාවය වැඩි. චුම්බකයේ ප්‍රබලතාවය වැඩි තැන් වල තමයි බාල රේඛා බහුල වෙන්නේ. මේ හරිය චුම්බක බාල රේඛා අඩුයි කියලා කියන්නේ චුම්බක ශේෂ්ත්‍රයේ ප්‍රබලතාවය අඩුයි. හරිද? ඉක්මනට අපි මෙන්න මේ රූපය අඳිමු. මාතෘකාව ලියන්න චුම්බකයක චුම්බක ශේෂ්ත්‍රය. මාතෘකාව ලියන්න. චුම්බකයක චුම්බක ශේෂ්ත්‍රය. මාතෘකාව කියන්නේ චුම්බකයක චුම්බක ශේෂ්ත්‍රය. චුම්බකයක චුම්බක ශේෂ්ත්‍රය. එහෙම ලියන රූප සටහන අඳින්න ඉක්මනට. hello මේ ක්ලාස් එක පටන් අරන් තියෙන්නේ මොකද කරන්නේ අපි ගෲප් එකේ ඉන්නවද ගෲප් එකේ ඉන්නවද හා ये सभी पार्लियामेंट संबंधित ना ये सभी पार्लियामेंट किया क्योंकि हमने ग्रुप के का काम हुए जब बाबा पे ना समय में कहना
ඔයා මේක ලියනාත්‍රි මම කියනවා මෙන්න මෙහෙම. චුම්බකයක් අවට චුම්බක බලය රඳා පවතින ප්‍රදේශය. මෙයාගේ ආකර්ෂණීය දැනෙන ප්‍රදේශය චුම්බක ක්ෂේත්‍රය කියලා කියනවා. හරිද? චුම්බකයක් අවට චුම්බක බලය රඳා පවත්නා ප්‍රදේශය චුම්බක ක්ෂේත්‍රය ලෙස හඳුන්වනවා. චුම්බකයක් අවට පවතින චුම්බක ක්ෂේත්‍රය නිරූපණය කරන්න අඳින් ලබන මනක්කල්පිත රේඛාව තමයි බල රේඛා කියලා කියන්නේ. මේ චුම්බක බල රේඛා. චුම්බකයක් අවට ඒ චුම්බක ක්ෂේත්‍රය නිරූපණය කරන්න අඳින් ලබන මනක්කල්පිත රේඛා චුම්බක බල රේඛා ලෙස හඳුන්වනවා. මේ තියෙන්නේ චුම්බක බල රේඛා. චුම්බක ක්ෂේත්‍රය නිරූපණය කරන්න අඳුන් ලබන මනක්කල්පිත රේඛා. චුම්බක බල රේඛා. හරිද? දැන් මොකද්ද චුම්බක ක්ෂේත්‍රය කියලා කියන්නේ? මට ආයෙ කියන්න. චුම්බක ක්ෂේත්‍රය කියලා කියන්නේ චුම්බකයක් අවට චුම්බක බලය රඳා පවත්නා ප්‍රදේශය. දැන් උදාහරණයක් විදියට විදුහල්පති කියමු කෙනා බලමු ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ. විදුහල්පතිගේ බලය රඳා පවතින්නේ ඔයාගේ පාසල ඇතුළතනේ. ඔයාගේ පාසලෙන් පිටත වෙන පාසලකට ගියාම එයා විදුහල්පතිද? එයාට පුළුවන් ද ඒ බලතල අනිත් ඉස්කෝලේ ගුරුන්ට පෙන්නන්න? බෑනේ. තරන්නේ ඒ තමන්ගේ බලයේ තියෙන්නේ තමන්ගේ ළමයි ටික, තමන්ගේ පාසලේ ගුරුවරු ටික නේ, ඒ පාසලාවට ඉන්න දෙමව්පියන්, ඒ කට්ටිය ඒක රාශි වුණාම තමයි තමන් විදුහල්පති. එතකොට අනිත් සෑම ඉස්කෝලේකටම ගියාම එයා විදුහල්පති කෙනෙක් නෙවෙයි නේද? ඒ භූමිකාව රංගපාන්න පුළුවන් වෙන ඉස්කෝලේකට ගිහින් නේ? ඒ තමන්ගේ පාසල තුල විතරයි මේ භූමිකාව රංගපාන්න පුළුවන්. දැන් මම ගුරු උපදේශක කෙනෙක් විදිහට මට පුළුවන් ද මාත්‍ර කලාපෙට ගිහිල්ලා මම මෙහෙ වැඩ කරන්න? බැහැනේ. මගෙන් අහේ ඔයා කවුද කියලානේ. ඒ වගේ තමන්ගේ රාජකාරී කලාපයක් තියෙනවා. හරිද? තමන්ගේ රාජකාරී කලාපයක්. ග්‍රාම සේවක මහත්තයෙකුට පුළුවන් ද තමන්ගේ ග්‍රාම සේවක වසමෙන් පිට රාජකාරී කරන්න? බලයක් නැහැනේ. ඒ වගේ තමයි. හැම කෙනෙක්මටම යම් ප්‍රදේශයක් තියෙනවා. බලය පතුරවන්න පුළුවන් ප්‍රදේශයක් තියෙනවා. පිට බෑ ඒ සෙල්ලම කරන්න. තමන් රජයෙන් බාර දීපු කලාපයක් තියෙනවා. ඒ වගේ තමයි මේ චුම්බකයටත් මේ ආවට ප්‍රදේශයේ විතරයි මේ බලපෑම් කරන්න පුළුවන්. මේ චුම්බකයේ බලසක අනසක පතුරවන්න පුළුවන් ප්‍රදේශයක් තියෙනවා. ඒ ප්‍රදේශයේ තමයි චුම්බක ක්ෂේත්‍රය කියලා කියන්නේ. චුම්බක ක්ෂේත්‍රය. ඒ චුම්බක ක්ෂේත්‍රය නිරූපණය කරන්න අපි රේඛා රටාවයි. යම් චුම්බකයක් වටේ තියෙන චුම්බක ක්ෂේත්‍රය නිරූපණය කරන්න අපි රේඛා රටාවයි. රේඛා රට. අන්න ඒකට කියන චුම්බක බල රේඛා.
චුම්බකයක් අවලකෙන් තියෙන චුම්බක ශේෂ්ත්‍රය නිරූපණය කරන්න අඳුන් ලබන මනක්කල්පිත රේඛා. මනක්කල්පිත රේඛා. එහෙම රේඛා ඇඳලා නැහැ ඒක. නමුත් අපි අඳිනවා එහෙම. මනක්කල්පිත රේඛා. අපි උපකල්පනය කරනවා මෙහි එහෙම රේඛා පවතිනවා කියලා. ඒ අන්නේ මනක්කල්පිත රේඛා රටාව තමයි චුම්බක බල රේඛා කියන්නේ. සාමාන්‍ය චුම්බක ශේෂ්ත්‍රයක් චුම්බක බල රේඛාවලින් පිරීලා තියෙනවා. හැබැයි චුම්බක බල රේඛා බහුල වෙන්නේ ද්‍රව ආසන්න. චුම්බක බල රේඛා බහුල වෙන්නේ ද්‍රව ආසන්න. චුම්බක බලය අඩු වෙන මේ ප්‍රදේශවල චුම්බක බල රේඛාත් අඩුයි. හරි. අපි ඔන්න ඔය කතාව ලියමු පහලින්. ලියන්න. පළවෙනි තරු ලකුණ. චුම්බකයක් අවට එම චුම්බකේ චුම්බක බලය චුම්බකයක් අවට එම චුම්බකේ චුම්බක බලය පැතිර පවත්නා ප්‍රදේශය චුම්බක බලය පැතිර පවත්නා ප්‍රදේශය චුම්බක බලය පැතිර පවතින ප්‍රදේශය චුම්බක ශේෂ්ත්‍රය නම් චුම්බකයක් අවට චුම්බක බලය පැතිරී පවතින ප්‍රදේශය පැතිර පවත්නා ප්‍රදේශය චුම්බක ශේෂ්ත්‍රය නම් ආයත වෙනම් පේලිය චුම්බක ශේත්‍රය නම් වේ. ආයතනම් පේජ් එක. චුම්බකයක් අවට ඇති චුම්බක ශේත්‍රය නිරූපණය කිරීම සඳහා චුම්බකයක් අවට ඇති චුම්බක ශේෂ්ත්‍රය නිරූපණය කිරීම සඳහා චුම්බකයක් අවට තියෙන චුම්බක ශේෂ්ත්‍රය නිරූපණය කිරීම සඳහා අඳිනු ලබන මනක්කල්පිත රේඛා මේ අඳිනු ලබන මනක්කල්පිත රේඛා වලට කියනවා අඳිනු ලබන මනක්කල්පිත රේඛා චුම්බක බල රේඛා ලෙස හඳුන්වනවා. මේ මනක්කල්පිත රේඛා වලට කියනවා චුම්බක බල රේඛා කියලා. චුම්බක බල රේඛා නම් චුම්බක බල රේඛා නම් හරිද? ආයත තුනම පෙළේ ක්ලියර්. චුම්බක ද්‍රව ආසන්නයේ චුම්බක ද්‍රවයෙන් චුම්බක ද්‍රව ආසන්නයේ පවතින බල රේඛා ඝනත්වයේ වැඩි
බලන්න චුම්බක ද්‍රවාසන්නයේ තියෙන බල රේඛා ඝනත්වය වැඩි. බල රේඛා ප්‍රමාණය වැඩි. චුම්බක ද්‍රවාසන්නයේ ඇති චුම්බක බල රේඛා ප්‍රමාණය නැත්නම් ඝනත්වය වැඩි. බල රේඛා ප්‍රමාණය වැඩි. ලියන්න මාතෘකාව විජාතීය චුම්බක ද්‍රවාසල ඔබේ පැත්තට ගොරවනව නම් අකුණු ගහනව නම් ඔයා මේකෙන් අයින් වුණාට කමක් නැහැ. හේතුව මම මේකේ රෙකෝඩින් එකක් දානවා. කොහෙද දාන්නේ? YouTube එකේ. YouTube එකේ දානවා. ඔයාට YouTube එකෙන් අරගෙන බලන්න පුළුවන්. ඔයා මොකද කරන්න ඕන? YouTube එකට ගිහිල්ලා තිලක් කුමාර කහඳගමගේ කියලා සර්ච් කරන්න. මොකද කරන්න ඕන? YouTube එකට ගිහිල්ලා තිලක් කුමාර කහඳගමගේ කියලා සර්ච් කරන්න. සර්ච් කරාම මගේ මේ වැඩසටහන් ටික එනවා. පන්ති පාඩම් ටික එනවා. ඒක අටේ ටික වෙන් කරගෙන බලන්න. ඒක වාට ඔය ගැටලු නැහැ. හරිනේ? මට උවමනා මේ වාට ඉස්කෝලෙත් යන්න බැරි, පන්තිත් යන්න බැරි වෙලාවේ වාට පොඩ්ඩක් උදව් කරන්න. මේක ඉගෙන ගැනීමේ ක්‍රියාවලියට ඔබ සම්බන්ධ කරගන්න මට උවමනාව තියෙනවා. ඒක නිසා මේ වෙලාවේ අපහසු නම් අර වෙලාවෙදී හරි වාට කැමති වෙලාවක හරි YouTube එක කරා සම්බන්ධ වෙලා පාඩම් ටික බැලීමයි වැදගත් වෙන්නේ. හරිද? වෙන කාගෙන් හරි ෆෝන් එකක් හරි ඉල්ලලා YouTube එක කරා ගිහලා මගේ නම ගහලා සර්ච් කරලා බලන්න පාඩම් ටික. හරිද? ඒක මතක හිටිනකන් කටපාඩම් වෙනකන් හරි බලන්න. නැවත නැවතත් බලන්න. හරි? ඒතර ඔයාගේ අවශ්‍යතාවය සම්පූර්ණ වේවි. මේ හැබැයි පමණක් වෙලාවට පොඩි ගැටලු තියෙනවා. මම ටියුට් එකත් එක්ක පමණක් වෙලාවට සම්බන්ධ වෙනවා. ඔයා ළඟ ටියුට් එක නැත්තම් අන්න ගැටලුව එනවා. එතකොට මේ විෂය කරුණු ටික අපි සම්පූර්ණ කරගන්නේ කොහෙන්ද කියන ප්‍රශ්නේ එනවා. ඒතකොට ඒක නිසා ඔයා හැමතිස්සෙම මේ ආයතන වලට සම්බන්ධව ටියුට් එක ලබා ගන්න ඕන. ඉතින් මේ ආයතන වලින් ගෙවීම් කරාම තමයි ටියුට් එක දෙන්නේ. නැතුව දෙන්නේ නැහැ. ඒක නිසා ඒ කාර්යභාරයත් ඔබ යටින් කෙරෙන්න ඕන. හරි? දැන් මගේ පාඩමේ අවසානයේ මම ආයෙත් ටියුට් එකත් එක්ක බැඳෙනවා. හරි? ඔන්න බලන්න. දැන් අපි සාකච්ඡා කරන්නේ චුම්බකයක තියෙන විජාතීය ද්‍රවාසල. සජාතීය නෙවෙයි විජාතීය ද්‍රවාසල චුම්බක ක්ෂේත්‍රය කොහොමද හැසිරෙන්නේ කියන එක. විජාතීය ද්‍රවාසල චුම්බක ක්ෂේත්‍රය හැසිරෙන ආකාරය. සොයලා බලන්න. ඒක වෙන්නේ මෙහෙමයි.
මෙන්න එක චුම්බකයක්. පස්සේ මෙන්න තව චුම්බකයක් මෙතන තියෙනවා. චුම්බක දෙකක් දාන්න චුම්බක දෙකක් කොයි තියෙන්නේ? හරි. එක පැත්තක n අනිත් පැත්තේ s. මේ පැත්තේ n චුම්බක උතුර මේ පැත්තේ ආයෙත් චුම්බක උතුර. ආයෙ මේ පැත්තේ චුම්බක දකුණ මේ පැත්තේ චුම්බක දකුණ. දැන් ඔබට පේනවද මේකට මුණ ගැහිලා තියෙන සජාතියද විජාතියද? මුණ ගැහිලා තියෙන්නේ විජාතීය ද්‍රව. සජාතීය නෙවෙයි විජාතීය ද්‍රව දෙකක් මේ තියෙනවා. හරිද? විජාතීය ද්‍රව දෙක. සාමාන්‍යයෙන් ඔයා දන්නේ විජාතීය ද්‍රව දෙකක් සමීප කරොත් ඒ දෙන්න මොනවා වෙනවයි කියලා චුම්බකවල. ස්කාලා ආකර්ෂණය වෙන්න ඕනේ. ආකර්ෂණය වෙන්න. විජාතීය ද්‍රව ආකර්ෂණය. එහෙමනම් චුම්බක ක්ෂේත්‍රයේ රටාව තියෙන්නත් ඕන. එහෙම ආකර්ෂණය වෙන විදියට. චුම්බක බල රේඛා තියෙන්නත් ඕන. ඒ විදිහට ආකර්ෂණය වෙන ආකාරය. කොහොම මේ පේන්නේ? උතුරෙන් පිට වෙන බල රේඛා දකුණෙන් නැතිද නම? උතුරෙන් පිට වෙන බල රේඛා දකුණෙන් ඇතුළු වෙනවා. තාමෙන් උතුරෙන් පිට වෙන බල රේඛා කොහොම? ඔය වගේ අපිට පුළුවන් මේ බල රේඛා අඳින්න. ඔය තියෙන්නේ මෙතනත් එහෙමයි. උතුරෙන් පිට වෙන බල රේඛා දකුණෙන් ඇතුළු. උතුරෙන් පිට වෙන බල රේඛා දකුණෙන්. උතුරෙන් පිට වෙන. උතුරෙන් පිට වෙන බල රේඛා දකුණෙන් ඇතුළු. කොහොමද? හැමතිස්සෙම උතුරෙන් පිට වෙන. උතුරෙන් පිට වෙන. උතුරෙන් කරන උතුරෙන් පිට වෙන්නේ. මේ දින උතුරෙන් පිට වෙන බල රේඛා. හැමතිස්සෙම උත්තර ද්‍රවයකින් බල රේඛා පිට වෙනවා. දක්ෂිණ ද්‍රවයකින් බල රේඛා ඇතුළු වෙනවා. නේ බල රේඛා ඇතුළු වෙනවා. බල රේඛා ඇතුළු වෙනවා. උතුරෙන් පිට වෙන බල රේඛා දකුණින් ඇතුළු වෙනවා. උතුරෙන් පිට වෙනවා. හැමතිස්සෙම උතුරකින් තියෙන පිට වෙන්නේ. දකුණකින් තියෙන ඇතුල් වෙන්නේ. මොමයිද? මෙන්න විජාතීය ද්‍රවාසල චුම්බක ක්ෂේත්‍රය පවතින ආකාරය. හැමතිස්සෙම මේ දෙන ආකර්ෂණය වෙන විදිහට තියෙනවා. ආකර්ෂණය වෙන විදිහට. මං කරා
මට ළමයි ආයෙත් කියන්න චුම්බක ශේෂ්ත්‍රය කියන්නේ මොකක්ද? ඔයාට මතක විදිහට ඔයා දන්න විදිහට මට ආයෙ කියන්න චුම්බක ශේෂ්ත්‍රය කියන්නේ මොකක්ද? චුම්බක ශේෂ්ත්‍රයක් කියලා කියන්නේ මාදින ගමන් අහගෙන ඉන්න. චුම්බකයක බලය රඳා පවත්නා ප්‍රදේශය. මේ චුම්බකයේ බලය රඳා පවත්නා ප්‍රදේශය. මේ චුම්බකයේ බලය රඳා පවත්නා ප්‍රදේශයේ චුම්බක ශේෂ්ත්‍රය. तो චුම්බක බල රේඛා කියන්නේ මොනවාද? චුම්බක ශේෂ්ත්‍රය නිරූපණය කිරීමට හඳුන් ලබන මනක්කල්පිත රේඛා. මේ චුම්බක ශේෂ්ත්‍රය මෙයාගේ අවට බල ප්‍රදේශය පෙන්වන්න කරන්නේ මේ වගේ රේඛා රටාවක්. ඒක තමයි චුම්බක ශේෂ්ත්‍රය කියලා බල රේඛා කියලා කියන්නේ. මනක්කල්පිත රේඛා. චුම්බකයක් අවට චුම්බක බලය රඳා පවතින ප්‍රදේශය චුම්බක ශේෂ්ත්‍රය. චුම්බක ශේෂ්ත්‍රය නිරූපණය කරන අඳින ලබන මනක්කල්පිත රේඛා චුම්බක බල රේඛා. හරිද? ඊළඟ දේ තමයි මේ චුම්බක බල රේඛා ඝනත්වයේ වැඩි වෙන ද්‍රවාසන. ද්‍රවාසන ප්‍රදේශවල චුම්බක බල රේඛා ඝනත්වයේ වැඩි ප්‍රමාණය වැඩි. මේ ද්‍රවාසන නොවන මේ ඈත ප්‍රදේශවල චුම්බක බල රේඛා ප්‍රමාණය අඩු වෙනවා. ඒ චුම්බකයේ ප්‍රබලතාවය අඩු වෙන නිසා. ඊළඟ දේ තමයි මේක S2 දකින්න ක්‍රමයක් මම කියා දෙන්න. මේක දකින්නේ කොහොමද? මෙහෙම දේවල් දකින්න. ඔකේ දකින්න ක්‍රමේ තමයි මේක දකින්න ක්‍රමේ දණ්ඩ චුම්බකයක් අරගෙන ඉතල තනියකින් බලන්න පුළුවන්. දෙකකිනුත් බලන්න පුළුවන්. දණ්ඩ චුම්බකයක් අරගෙන මෙහෙම මේසයක් උඩ තියලා මේක වහන්න කාඩ්බෝඩ් එක. විසිල් බෝඩ් කෑල්ලකින් වහන්න මේ. වහලා දැන් මේක පේන්නේ නැහැ. මේක තියෙන්නේ කාඩ්බෝඩ් එකේ යට. මෙයා පේන්නේ නැහැ. කාඩ්බෝඩ් එකේ යට තියෙන චුම්බක. දැන් කාඩ්බෝඩ් කැබැල්ල මතට යකඩ කුඩු විහිදෙනවා. මේ කාඩ්බෝඩ් කැබැල්ල මතට යකඩ කුඩු විහිදෙනවා. යකඩ කුඩු ඉහලා ඊට පස්සේ මේ බෝඩ් එකට හිමින් සිට තට්ටු කරන්න. ගස්සන්න මේක. එහෙම තට්ටු කරනකොට බෝඩ් එක ගැස්සෙනවා. අර තියෙන යකඩ කුඩු ලස්සන රටාවකට නිර්මාණය වෙනවා. ඒ තියෙන යකඩ කුඩු ටික ලස්සන රටාවකට නිර්මාණය වෙනවා. ඒ රටාව තමයි අපි කියන්නේ මෙන්න මේ රටාව. අර යකඩ කුඩු ටික එකතු වෙලා මේ වගේ රටාවක් නිර්මාණය වෙනවා. අපි යකඩ කුඩු වලින් තමයි මේ රටාව හඳුනගන්නේ. මේක තමයි යාගේ වටේ තියෙන චුම්බක ශේෂ්ත්‍රය. මේක තමයි යාගේ වටේ තියෙන චුම්බක බල රේඛා පිහිටන ආකාරය. පේනවනේ? චුම්බක බල රේඛා. චුම්බකයක් අවට චුම්බක ශේෂ්ත්‍රය. ඒ චුම්බක ශේෂ්ත්‍රය නිරූපණය කරන අඳුන් ලබන මේ රේඛාවලට කියනවා චුම්බක බල රේඛා. මේ චුම්බක බල රේඛා නිර්මාණය කරගන්න පුළුවන් අන්නර විදියට. චුම්බකයේ තියෙන ඒ කුඩින් කාඩ්බෝඩ් කෑල්ලක් තියෙන. ඒ කුඩින් යකඩ කුඩු කියලා බෝඩ් එකට තට්ටු කරනකොට යකඩ කුඩු ටික මේ රටාවට හැදෙනවා. ඒකෙන් තමයි මේ වඳුරගන්නේ. දැන් මේ චුම්බක දෙකක් තියෙන. ඒ චුම්බක දෙක උඩින් කාඩ්බෝඩ් කෑල්ලක් තියෙන. ඒ කුඩට යකඩ කුඩු ඉහලා තට්ටු කරාම මේ වගේ රටාවක් හැදෙනවා. යකඩ කුඩු වලින් මේ වගේ රටාවක් හැදෙනවා. ඒක තමයි ඒක දිහා බලන් ඉඳලා අපි මේ අඳින්නේ. හරිද?
සිග්නල් ඇති වුණා නේද? හරිද? එහෙම එහෙම පුංචි අවුල් තියනවා නේද ටිකම? ඔව්. ගණන් ගන්න එපා නේ. ගැනීමට කොහෙදෝ බාධා නැත්තේ. ඉතින් මේක ඇඳලා ඉවරයිද? මෙන්න මේක මං කළා අඳින්. එහෙනම් අපි යටින් ලියමු වාක්‍යයක්. මේ තියෙන බල රේඛා චුම්බක බල රේඛා හරිද? පහලින් ලියන්න. විජාතීය ද්‍රව ලං කළ විට විජාතීය ද්‍රව ලං කළ විට එම ද්‍රව සම්බන්ධ වන ආකාරය මේ දෙන්න යාවෙන විදියට එම ද්‍රව සම්බන්ධ වන ආකාරය බල රේඛා පිහිටයි. බල රේඛා නිර්මාණය වේ. එම ද්‍රව සම්බන්ධ වන ආකාරයට බල රේඛා පිහිටයි. රතු පෑනෙන් ලියන්න. මීට හේතුව විජාතීය ද්‍රව ආකර්ෂණය වීමයි. විජාතීය ද්‍රව ආකර්ෂණය වීමයි. විජාතීය ද්‍රව ආකර්ෂණය වීමයි. හරිද? විජාතීය ද්‍රව ආකර්ෂණය වීම. ඒකයි මෙහෙම පේන්නේ රටාවක්. විජාතීය ද්‍රව ආකර්ෂණය වීමයි. ලියන්න මාතෘකාවක්. සජාතීය ද්‍රවාසල සජාතීය චුම්බක ද්‍රවාසල හරිද? සජාතීය චුම්බක ද්‍රවාසල බල රේඛා පිහිටන ආකාරය සජාතීය අය අතර චුම්බක බල රේඛා පිහිටන ආකාරය බලන්න. මෙහෙම චුම්බකයක් තියෙනවා. තාම මෙතන මේ වගේ චුම්බකයක් තියෙනවා. දැන් බලන්න මේකේ ද්‍රව පීඩන හැටි සජාතීය වෙන්න එපා. එක්කෝ NN වෙන්න ඕන. එහෙම නැත්තම් SS වෙන්න ඕන. මම දැම්මා මෙතෙන්ට N මෙතෙන්ට N. දෙපැත්තට අපි SS දාමුනේ. මේ තියෙන්නේ ඒ චුම්බක ද්‍රව. එතකොට දැන් සජාතීය දෙකක් නේ ලං වෙලා තියෙන්නේ. සජාතීය ද්‍රව විකර්ෂණය වෙනවා. ඕනනම් මේක උඩින් කාඩ්බෝඩ් එකක් තියලා මේ දෙන්න උඩින් කාඩ්බෝඩ් එකක් තියලා ඒක උඩට යකඩ කුඩු වියලා කාඩ්බෝඩ් එක තට්ටු කරාම මේ මං අඳින රටාව හැදෙනවා.
මෙන්න බලන්න උතුරෙන් පිට වෙන බල රේඛා දකුණෙන් ඇතුළු වෙනවා. උතුරෙන් පිට වෙන බල රේඛා මෙහෙම දකුණෙන් ඇතුළු වෙනවා. ඉතින් මෙතනත් එහෙමයි. උතුරෙන් පිට වෙන බල රේඛා දකුණෙන් ඇතුළු වෙනවා. ওই විදියට. උතුරෙන් පිට වෙන බල රේඛා මෙදී උතුරෙන් පිට වෙන බල රේඛා මේ උතුරෙන් පිට වෙන බල රේඛා උතුරෙන් පිට වෙන බල රේඛා මෙහෙම තියෙනවා. ඒතර ආර පේනවද මේ මැද හිස් කලාපයක් තියෙනවා. නේ හරිද? මේ මැද හිස් කලාපයක් තියෙනවා පේනවා. හැමතිස්සෙම මෙතනින් පිට වෙනවා. එහා පැත්තේ තියෙන පිට වෙන තැනන්නේ පිට වෙන. මේවා යන්නේ හැමතිස්සෙම කවුරු සොයාගෙන? උතුරෙන් පිට වෙන බල රේඛා දකුණක් සොයාගෙන යන්නේ. උතුරක් විතර නෙවෙයි දකුණක් විතර යන්නේ මේ. මෙයා යන්නේ දකුණක් සොයාගෙන. ඒ නිසා මේ දෙන්න යාවෙන්නේ නැහැ. මෙතන නම් උතුරේ දකුණේ යාවෙන්නේ. මෙතන මේ දෙන්න යාවෙන්නේ නැහැ. මේ දෙන්න යන්නේ උතුරෙන් පිට වෙනේම දකුණක් සොයාගෙන. උතුරෙන් පිට වෙනේම දකුණක් සොයාගෙන යන්නේ. තේරුණාද? උතුරෙන් පිට වෙන ඒවා දකුණක් සොයාගෙන යන්නේ. උතුරෙන් පිට වෙන බල රේඛා දකුණෙන් ඇතුළු වෙනවා. හරිද? උතුරෙන් පිට වෙන බල රේඛා දකුණෙන් ඇතුළු වෙනවා. හරි? උතුරෙන් පිට වෙන බල රේඛා මේ දකුණෙන් ඇතුළු වෙනවා. එතන මෙතන සජාතීය ද්‍රව නම් මෙතන මේ උදාසීන ලක්ෂයක් නිර්මාණය වෙනවා. උදාසීන ප්‍රදේශයක්. මෙතන එහෙම උදාසීන ප්‍රදේශයක් නැහැ. මනින් අඳින මෙන්න මේ රටාව. මේ කට්ටිය මෙතනින් පිට වෙලා යන එක වෙන්නේ. දකුණ සොයාගෙන පිට වෙලා යන මැදින් එකතු වෙන්නේ නැහැ. සජාතීය ද්‍රව විකර්ෂණය වෙනවා. ඒකයි හේතුව. බලන්න මේ දෙකේ වෙනස. n සහ n
අපි ලියමු අතනින් චුම්බක බල රේඛා කියලා ලියලා ඊට පස්සේ එතෙන් ලියමු මේ මෙන්න මෙහෙම ලියමු. මෙයාලගේ ලියමු සජාතීය ද්‍රවාසල මේ දෙන්න විතර නෙවෙයි S දෙකක් වුණත් ඔහොම වෙනවා. S දෙකක් වුණත් මෙහෙම වෙනවා. මේ විදිය හැසිරීම. N සහ S වුණොත් ಜಾති දෙකක් වුණොත් විතරයි මෙහෙම වෙන්නේ. සජාතීය ද්‍රවාසල චුම්බක බල රේඛා මෙන් එකිනෙකින් ඉවතට හැරී ගමන් කරයි. මෙන් එකිනෙකින් ඉවතට හැරී ගමන් කරන චුම්බක බල රේඛා එකිනෙකින් ඉවතට හැරී ගමන් කරන මේ චුම්බක බල රේඛා එකිනෙකින් ඉවතට හැරී ගමන් කරයි. චුම්බක බල රේඛා එකිනෙකින් ඉවතට හැරී ගමන් කරයි. වෙනම පේලියක ලියමු මීට හේතුව සජාතීය ද්‍රව මීට හේතුව මොන ද්‍රවද? සජාතීය ද්‍රව මේ සමානයෙන් විකර්ෂණය වීමයි. සජාතීය ද්‍රව විකර්ෂණය වීමයි. සාමාන්‍යයෙන් මේ මම එදත් කිව්ව ළමයින්ට බක්මහා අකුණු කියලා එකක් ළමයි අහලා තියෙනවා. අප්‍රේල් මාසේ පුරාවට අකුණු කියන එක සාමාන්‍ය දෙයක්. දැන් අප්‍රේල් මාසෙ ඉවර වෙලත් ඒ ගතිය තාම ටිකක් තියෙනවා. හේතුව අන්තර් මෝසමේ සක්‍රිය වීමයි පෙන්වන්නේ. හැමදාම හැන්දෑවට වහිනවා අන්තර් මෝසමේ ලක්ෂණ. දවල්ට පායල හැන්දෑවට වහින ගමන් අකුණු ගහනවා, ගොරවනවා, ගිගුරුම් මඩ එනවා. නමුත් දැන් ආපහු ටිකෙන් ටික මේ මාසයේ කියන්නේ මේ මාසේ අන්තිම කිට් වෙනකොට මොකක්ද ඇති වෙන්නේ? නිත්‍ය දිග මෝසම සක්‍රිය වෙනවා. එතකොට මේ අයහපත් තත්ත්වය, අකුණු ගහන තත්ත්වය ටිකෙන් ටික ඉවත් වෙලා යනවා. හරිද? ඒකත් අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඒකත් අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. අන්තර් මෝසමේදී ඇති වෙන තත්ත්වය මොන වගේද? මෝසම් සුළං ඇති වෙනකොට ඇති වෙන තත්ත්වය මොකද්ද? අපිට වර්ෂාව ගේන්නේ මැයි සිට සැප්තැම්බර් දක්වා නිත්‍ය දිග මෝසම තමයි දැන් ඉදිරියට සක්‍රිය වෙන්න තියෙන්නේ. තාමත් මේ අන්තර් මෝසම් කාලයක් තියෙන නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. පහරියාද. එතකොට මේ අපි සාකච්ඡා කළේ මේ සජාතීය ද්‍රව ආසන්නේ මෙහෙම වෙන හැටි. ලියන්න ප්‍රශ්නයක් ලියන්න.
පොල් තෙල් යකඩ කුඩු සහිත මිශ්‍රණයක්. පොල් තෙලුයි යකඩ කුඩුයි එක මිශ්‍රණයක්. පොල් තෙල් යකඩ කුඩු සහිත මිශ්‍රණයක්. ඊළඟට පරීක්ෂණ නල කුඩා දණ්ඩ චුම්බක පරීක්ෂණ නල කුඩා දණ්ඩ චුම්බක සහ කුඩා බීකරයක් භාවිතා කර චුම්බක බල රේඛා निर्माणය කර පෙන්වන්න. වෘත්තවලය නිර්මාණය කර පෙන්වන්නේ කෙසේද? අපි කරන්නේ මෙච්චරයි. පරීක්ෂා නලය. මේ පරීක්ෂා නලයක් තියෙනවා. පරීක්ෂණ නලේ දාලා තියෙන්නේ මෙහෙම බීකරයක් ඇතුළට. බීකරයක් තියෙනවා. බීකරයක් තියෙනවා. මේ වගේ පරීක්ෂා නල. මොන අපිට මේක ආධාරකයක් විදලා කොහොම අල්ලන් ඉන්නත් පුළුවන්. ආධාරකයක් භාවිතා කරලා කොහොම අල්ලන් ඉන්නත් පුළුවන්. හරිද? දැන් මේ වටේ තියෙන භාජනයේ තියෙන්නේ මේ භාජනයේ තියෙන පොල් තෙල් සහ යකඩ කුඩු. පොල් තෙල් සහ යකඩ කුඩු තියෙනවා. මේක ඇතුලේ තියෙනවා පුංචි දන්න චුම්බකයක් දාලා. මේක ඇතුලේ තියෙනවා කුඩා දන්න චුම්බකයක්. මේක ඇතුලේ. එක පැත්තක S අනිත් පැත්තේ N. ඔමයි දන්න චුම්බකේ තියෙන්නේ. N සහ S තියෙනවා. දන්න චුම්බකේ. දැන් මේ දණ්ඩ චුම්බකයේ බලපෑම නිසා මේ පොල් තෙල් ඇතුලේ තියෙන යකඩ කුඩු වලින් චුම්බක ක්ෂේත්‍රය නිර්මාණය. කොහොමද? උතුරෙන් පිට වෙන බල රේඛා දකුණෙන් ඇතුළේ. උතුරෙන් පිට වෙන බල රේඛා දකුණෙන් ඇතුළේ. මෙතින් දකුණෙන් ඇතුළේ. උතුරෙන් පිට වෙන බල රේඛා දකුණෙන් ඇතුළේ. මෙතින් දකුණෙන් ඇතුළේ. ඔය වගේ අර පොල් තෙල් හෝ ග්ලිසරින් කියන ද්‍රවය තුල මේකට ග්ලිසරින් ගන්නත් පුළුවන්. උකු තරලයක් ගන්න. යකඩ කුඩු ටික රඳව ගන්න පුළුවන්. එතකොට යකඩ කුඩු වලින් මේ චුම්බක ක්ෂේත්‍රය නිර්මාණය වෙනවා. මේක මෙහෙම ත්‍රිමාණීය වටේටම. ඒක අර කඩදාසියක් උඩ වගේ මෙහෙම තලිය නෙවෙයි. මේකේ වටේටම යකඩ කුඩු වලින් මේ රටාව හදනවා. හරිම හැඩයි මේ රටාව. මෙහෙන් රටාවක් නිර්මාණය වෙන හැම පැත්තටම බීකරය ඇතුලේ යකඩ කුඩු වලින් මෙහෙම රටාවක් නිර්මාණය.
අන්න බල රේඛා නිරූපණය කරනවා යකඩ කුඩු භාවිතා. චුම්බක ක්ෂේත්‍රයක් තුල චුම්බක ක්ෂේත්‍රයේ පැතිර ඇති ආකාරය. නැත්නම් චුම්බකයක් අවඩ චුම්බක ක්ෂේත්‍රය නිරූපණය කරන්න අඳුන් ලබන මනක්කල්පිත රේඛා. අඳුන් ලබන මනක්කල්පිත රේඛා තමයි චුම්බක බල රේඛා කියලා කියන්නේ. ඒවා අපිට යකඩ කුඩු වගේ වයින් නිරූපණය කරවන්න පුළුවන්. කරලා බලන්න පුළුවන්. හරිද? මම කරන්නේ මේ රූප සටහනන්දී පොල් තෙල් වල තියෙන කවලම් කරපු යකඩ කුඩු වලින් චුම්බකයට චුම්බක ක්ෂේත්‍රය හැදෙන හැටි බලන්න. මේක තියෙන විශේෂත්වය වටේටම අර ගොක් ගෙඩිය වගේ වටේටම ගොක් පොළ වලින් හදා ගොක් ගෙඩියක් වගේ වටේටම නිර්මාණය. මේ තියෙන්නේ පොල් තෙල් හෝ ග්ලිසරින්. මේ තමයි යකඩ කුඩු වලින් හැදුණු බල රේඛා. මේ තියෙන්නේ පරීක්ෂා නළය. ආධාරක. මේ තියෙන්නේ මේ දණ්ඩ චුම්බකයක් තියෙන කුඩා දණ්ඩ චුම්බකයක්. මේ තියෙන්නේ ආධාරකය. මේ තියෙන්නේ දණ්ඩ චුම්බකය. මේ තියෙන්නේ පරීක්ෂා නළය. මේක ඇතුලේ තියෙන පොල් තෙල් හෝ ග්ලිසරින්. එහෙම නැත්නම් උපුතරලයක් එක්ක ග්ලිසරින් ගන්නත් පුළුවන්. පොල් තෙල් හෝ ග්ලිසරින්. මේ යකඩ කුඩු වලින්. චුම්බක බල රේඛා නිර්මාණය වෙනවා. චුම්බකයක් අවට චුම්බක ක්ෂේත්‍රය නිරූපණය කිරීම සඳහා චුම්බකයක් අවට තියෙන චුම්බක ක්ෂේත්‍රය නිරූපණය කරන්න අඳුන් ලබන මනක්කල්පිත රේඛා තමයි චුම්බක බල රේඛා කියලා කියන්නේ.
හරිද? අපි පහලින් ලියමු. දැන් මේ පොල් තෙල් වලට හරි ග්ලිසරින් වලට හරි යකඩ කුඩු කවලම් කරලා මේ පරීක්ෂණ වලේ චුම්බකෙත් එක්ක මේක ඇතුළට බැස්සුවාම මේ යකඩ කුඩු ටික මේ රටාවට හරි ගැස්සෙනවා ඉබේට. යකඩ කුඩු ටික මේ රටාවට හරි ගැස්සෙනවා. ඒ කියන්නේ චුම්බක බල රේඛා නිරූපණය. චුම්බක ශේෂ්ත්‍රයේ පෙන්වුම් කරනවා. ඒක ත්‍රිමානීයයි. තලීය නෙවෙයි. වටේටම තියෙනවා ත්‍රිමානීය. ලියන්න පහළින්. කුඩා දණ්ඩ චුම්බකයාවට කුඩා දණ්ඩ චුම්බකයාවට කුඩා දණ්ඩ චුම්බකයාවට චුම්බක බල රේඛා නිර්මාණය වී ඇති. මේ කුඩා දණ්ඩ චුම්බකයාවට චුම්බක බල රේඛා නිර්මාණය වී ඇති. මේ නිර්මාණය වී ඇති. මෙහෙම වටේටම චුම්බක බල රේඛා නිර්මාණය වී ඇති. රටාව මගින් මේ චුම්බක බල රේඛා නිර්මාණය වෙලා තියෙන රටාව මගින් චුම්බකයක් අවට චුම්බක ක්ෂේත්‍රය ත්‍රිමානීයව කියන්නේ හැම පැත්තකටම ත්‍රිමානීයව පැතිර පවතින බව පැතිරී ඇති බව අවබෝධ කරගත හැක. ත්‍රිමානීයව පැතිරී ඇති බව අවබෝධ කරගන්න පුළුවන්. හරිද? ත්‍රිමානීයව පැතිරලා තියෙන බව අවබෝධ කරගන්න පුළුවන්. මේ අර කඩදාසියක් මත වගේ මෙහිම නෙවෙයි තියෙන්නේ. මේ හැම පැත්තකටම තියෙනවා මේ මේ පොල් තෙල් භාජනේ වටේටම. මෙහෙම තියෙන වටේටම මේ රටාව. ඒක නිසා ත්‍රිමානීයව පැතිරලා තියෙනවා. චුම්බකයක් අවට චුම්බක ක්ෂේත්‍රයේ ත්‍රිමානීය වටේටම තියෙනවා. බා මේකෙන් නිරූපණය කරන්න පුළුවන් නැත්නම් අවබෝධ කරගන්න පුළුවන්. නැත්නම් කෙනෙක් හිතන්නේ මේ කඩදාසියක් උඩ වගේ තලියව පැතිරිච්ච එකක් කියලා. නෑ චුම්බකයක් වටේටම මේ රටාව තියෙනවා. ලියන්න මාතෘකාව මාලිමාව. මාතෘකාව මාලිමාව. මේ මාලිමාව කියන එක මුලින්ම නිර්මාණය කරන්න යෙදුනේ චීන ජාතිකයින් බව තමයි කියවෙන්නේ. එතකොට චීන ජාතිකයින් හරි කවුරු හරි කමන්නේ මේ හදාගත්ත මාලිමාව කියලා කියන්නේ මොකක්ද කියලා අහුවොත් මාලිමාවක් කියලා කියන්නේ මෙන්න මේ වගේ සියුම් තුඩක් මත විවර්තනය කරන ලද මොකද විවර්තනය කරන ලද කියන්නේ බැලන්ස් කරපු හරිද විවර්තනය කරන ලද කුඩා දණ්ඩ චුම්බකයක් තමයි මේ තියෙන්නේ
උඩක් මත බැලන්ස් එකේ තියලා තියෙන ඕන පැත්තකට කරකැවෙන. එතකොට අපි කියමු කොහොමයි කියන්නේ කියලා. මේ තුඩ මත බැලන්ස් එකේ මෙයා ඉන්නවා. හරිද? එහෙට මෙහෙට වැටෙන්නේ නැතුව බැලන්ස් එකේ තියෙන්න පුළුවන්. ඒතර කරකැවෙනවා මෙයා. මේ පැත්ත මෙයාගේ උතුර නම් මේ පැත්ත මෙයාගේ දකුණ නම් කොහොම ද්‍රව දෙක තියෙනව නම් මේ ආධාරකයේ මත මේ තුඩ මත විවර්තනය කරනවා කියන්නේ බැලන්ස් කරලා තියෙන්නේ. බැලන්ස් එකේ තියලා තියෙනවා. ඒත් මෙයාට පුළුවන් උම්මනා විදිහට කරකැවෙන්න. තුඩ මත කරකැවෙන්න පුළුවන්. මෙයා කරකැවෙන්න නතර වෙන්නේ කොහොමයිද? හැමතිස්සෙම මෙයා කරකැවිලා නතර වෙන්නේ පෘථිවියේ උතුරට චුම්බකයේ උතුර හැරෙන විදියට. මේ පෘථිවියේ උතුර. හරිද? මේ පැත්ත පෘථිවියේ උතුර වෙනවා හැමතිස්සෙම. උතුර. පෘථිවියේ උතුරට චුම්බකයේ උතුර හැරෙන්න ඕනේ. දැන් මේකත් තරම් මේක අත්ලමක් තියාගෙන මොන පැත්තට හැරුණා මේක අනිවාර්යෙන් මේකේ උතුර පෘථිවිය උතුරට හැරෙනවා. මම මෙහෙම කරකැවුණා. ආයෙත් මොකද කරන්නේ? මේකේ මේ බැලන්ස් එකේ තියෙන එයාගේ උතුර මේ පෘථිවිය උතුරට කරකැවෙනවා. මාලිමාවෙත් වෙන්නේ ඕකම තමයි. මාලිමාවක තියෙන්නේ ওই වගේ රවුම් හැඩති කොටසක්. ඒක මැද තුඩක් තියෙනවා. තුඩ මැද කුඩා දණ්ඩ චුම්බකයක් බැලන්ස් එකේ තියලා තියෙනවා. හරිද? කුඩා දණ්ඩ චුම්බකයක් සන්තුලනය කරලා කියලා තියෙනවා. ඒක තමයි මේකේ රහස. ඒක එක පැත්තක් රතු පාට ගාලා තියෙනවා. මේ පැත්ත තමයි චුම්බක උතුර. මෙහෙම චුම්බක උතුරක් තියෙනවා. උතුරක් තියෙනවා. යා හැමතිස්සෙම පෘථිවිය උතුරට හැරෙනවා. පෘථිවිය උතුරට හැරෙනවා. ඉබ්බනම් මේ පැත්තෙන් පෘථිවිය දකුණට. මාලිමාව. හරිද? මෙතන n මේ පැත්ත s කොහොමයි තියෙන්නේ මාලිමාව. කොච්චර වෙනස් වුණත් මෙයා අනිවාර්යෙන් මේ මැද තියෙන දණ්ඩ චුම්බකේ කරකැවෙල පෘථිවිය උතුරටමයි හැරෙන්නේ. රතු පාට පැත්ත උතුරට හැරෙන නිසා අපි කොහේ අරන් ගියත් මේක රතු පාට පැත්ත උතුරට හැරෙනවා. ඒක නිසා අපිට යම් ප්‍රදේශයක නොදන්නා ප්‍රදේශයක උතුර සොයා ගන්න පුළුවන්. හරිද? ඔයා මේ කාන්දේ මාලිමාවේ තියෙන දේම තමයි මම මේ යන්නේ.
හරිද? ඒකත් ඉවර නම් මාලිමාවක තියෙන්නේ තුඩක් මත විවර්තනය කරන ලද කුඩා චුම්බකයක්. ඒකේ සමවිතම ඒ කුඩා චුම්බකයේ උතුර සමවිතම පෘථිවියේ උතුරට හැරෙනවා. ඒකයි මේකේ තියෙන විශේෂත්වය. හරිද? හෙට ඉරිදා උදේ 7 වෙනකොට මම අඟුරු ගහ එනවා. ඒතර වාට ටියුට් අලුත් ටියුට් ටිකක් අරගෙන එන්නේ. ඒතර ටියුට් ගත්තේ නැති ළමයි, කාඩ් ගත්තේ නැති ළමයි අනිවාර්යයෙන්ම 6 ඉඳලා 11 දක්වා සියලුම ළමයි හෙට අඟුරු ගහ එන්න ඕන උදේට. ඇල්ෆා අය නේ? එහෙම වෙනත් පන්තියක හරි කමන්නේ කිට්ටුවක නම් එන්න. ඇවිල්ලා ඒ ටික අවශ්‍යතාව ටික සම්පූර්ණ කරගන්න. ඊළඟට දැනට මගේ මේ ඉන්න ගෲප් එක ඇතුලේ මම බැලුවා ගණන් බාලා තියෙන විදිහට ළමයි 12 දෙනෙක් ගෙවීම් කළා නෑ දැනට. දැනට left වෙච්ච අයත් ඉන්නවා දැනට මේ අර අකුණු ගහන නිසා. ඒ සියල්ලගෙන්ම 12 දෙනෙක් ගෙවීම් කළා නෑ. ඒකට ඊළඟ දවස් වෙනකොට ඒ කට්ටිය ගෙවීම් කරලා ඉවර කරනවා නැත්නම් මම පොඩ්ඩක් දැනුවත් කරන්න ගෲප් එකේ නම් ටික දාන්න. හරි? එහෙම දාන සිද්ධ වෙනවා. මොකද කට්ටියකට විතරක් එහෙම විශේෂයක් වෙන්න බැරි නිසා. ඒක ඔයා බලන්න අච්චු පොතේ තියෙන රූප සටහන් බලන්න. 81 වෙනි පිටුව බලන්න. 81 වෙනි පිටුවේ අවසාන හරිය තියෙනවා මාලිමාවක් හදාගන්න හැටි. ඔයාට ගෙදරදී තියෙනවා නම් දණ්ඩ චුම්බක කෑල්ලක්. කුමන හෝ චුම්බක කෑල්ලක් තියෙනවා නම් ඒ චුම්බකයේ භාවිතා කරලා මාලිමාවක් හදාගන්න හැටි තියෙනවා. ඔයා කරන්න ඕනේ මෙච්චරයි. කොහොමද කරන්නේ? වානේ ඉන්දි කටුවක්. ඔය ඉන්දි කටු වානේ තමයි. හැම ඉන්දි කට්ටම වානේ තමයි. වානේ ඉන්දි කටුවක් අරගෙන ඒක මෙන්න මේ විදිහට. ඔහොම තියාගෙන ඉන්දි කටුව ඔහොම තියලා ඉන්දි කටුව අර චුම්බකයේ මගින් දිගින් දිගටම ස්පර්ශ කරනවා. ඒක ස්පර්ශ කරන්නේ මෙහිමයි. ඉන්දි කටුව කෙළවරකින් අල්ලගෙන අර අපේ ළඟ තියෙන චුම්බකයෙන් මෙහා පිරිමදිනවා. කොහොමද පිරිමදින්නේ? අපි හිතමු මෙතන n කියලා යාවි. මේ පැත්ත n නම් මේ පැත්ත s නම් අපි මේකේ ගාවන්නේ n පැත්ත නම් මේක ඇදගෙන යන්නේ මේ පැත්තට කියලා හිතන්න. මේ මං අඳින ඊතර දිගේ ඇදගෙන යනවා. උත්තර ද්‍රවයේ මෙහෙට ඇදගෙන ඇවිල්ලා මෙහිම ආයි ඉහළට ඔසවා ගන්න. ආයි ඔහොම ගෙනිහිල්ලා ආයි උත්තර ද්‍රවයේ බාන මෙතෙන්. එනද මං කියන්නේ. අර ඉන්දි කටුව කෙළවරකින් අල්ලගෙන මෙහෙම ඔන්න මෙන්න මේ වගේ කියලා මෙන්න මේ වගේ. මෙතන උතුර ගාලා මෙහෙම ඇදගෙන එන්න. ආයි මෙතන උතුර ගානවා මෙහෙම ඇදගෙන දකුණක් ගන්නවද? නෑ එහෙම නෑ. උතුර ස්පර්ශ කරලා මෙහෙම ඇදගෙන එන්න. මෙහෙම ඇදගෙන එන්න. දිගින් දිගට මේක මෙහෙම ස්පර්ශ කරනකොට ටික වෙලාවක් යනකොට මේ ඉන්දි කටුව චුම්බකයක් වෙනවා. ඉන්දි කටුව චුම්බකයක් වෙනවා. මේ ක්‍රමයට කියන්නේ ස්පර්ශ ක්‍රමය. මේකට කියන්නේ ස්පර්ශ ක්‍රමය. මේ තියෙන වාහනේ ඉන්දි කටුව. මේ තියෙන වාහනේ ඉන්දි කටුව. වාහනේ ඉන්දි කටුවක්. මේ තියෙන වාහනේ ඉන්දි කටුව.
එතකොට මෙහෙම දිගින් දිගට ස්පර්ශ කළා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ ඉදිකටුව ගහන රිෆෝම් කෑල්ල. ඉදිකටුව රිෆෝම් කෑල්ලක ගහලා වතුර මත පා කරනවා. මේ ඉදිකටුව කොහොම පා කරනවා. පා කරාම දැන් මෙයාගේ උතුර ස්පර්ශය ඉතින් මෙතනනේ. එහෙනම් මේ හැදිච්ච චුම්බකේ මෙතන තමයි උතුර. ඒත් එහෙනම් මෙයා නිතරම මේ උතුර පෘථිවියේ උතුරට හැරෙනවා. පෘථිවියේ උතුරට හැරෙනවා. ඒක වළක්වන්න බෑ. මේකට මම තාපොට එකකින් මෙහෙම ඇඟිල්ලෙන් ගැව්වොත් මෙයා කරකැවි දිලා ආයෙත් යනවා මෙහාට. මේ පෙන්නන්නේ මෙයා පෘථිවියේ උතුර පෙන්නන්නේ මේ විදිහට. හරිද? මෙයා පෙන්නන්නේ මේ පෘථිවියේ උතුර. පෘථිවියේ උතුරට හැරෙන්නේ මේ හැමතිස්සෙම මෙහෙම කරකැවිලා ගිහින් මෙහෙම කරකැවිලා දිලා ආයෙ ওই පැත්තටම හැරෙනවා. ඒ මාලිමාව හැමතිස්සෙම පෘථිවියේ උතුරට යොමු වෙන්නේ. මාලිමාව කටුව උඩ. හරිද? මේ අපි හදාපු මාලිමාවෙත් එහෙමයි. මෙයා කරකැවිලා ගිහින් යම් කිසිලාක ආයෙත් උතුරට හැරෙනවා නේද? අපි මේ බේසම හෙලෙවොත් ආයෙත් කරකැවිලා ගිහින් මේක ආයෙත් හැරෙනවා. දෙනම් උතුර සොයාගන්න පෘථිවියේ උතුර සොයාගන්න මාලිමාවක් නිර්මාණය කරගන්න පුළුවන්. මාලිමාවක් නිර්මාණය කරගන්න පුළුවන්. ඕක තමයි කරන්නේ. මෙන්න මාලිමාව, මෙන්න හදාපු මාලිමාව හදන ක්‍රමය මේක. නේ? ඔයා හිතන්නේ මේක ඉන්දිකටුව නම් මම කරන්නේ මේ උත්තර ද්‍රව්‍ය නම් මේක මෙහෙම ඇදගෙන දෙනවා. මෙහෙම ඇදගෙන මෙහෙම ස්පර්ශ කර තියාගන්නවා. 100 පාරක් විතර මෙහෙම කරගොත් මේ පැත්ත උතුර මේ පැත්ත දකුණ. මේ පැත්ත උතුර මේ පැත්ත දකුණ. මෙහෙම මෙහා චුම්බකයක් බවට පත් වෙනවා. මෙහෙම ස්පර්ශ කරන්න පුළුවන්. එක දිගට පිළිවෙලට වුණා. හරිද? එකෙන් චුම්බකයක් හදාගන්න පුළුවන්. ඒ චුම්බකේ තමයි රිෆෝම් ගෑලි ගාලා පාස් කරන්න වතුර. ඒ වතුරේ පා කරන්නේ ඒක තමයි. මේ ජල බාධි. මේකත් කලින් මේකත් කලින්. මේකට කියන්නේ ස්පර්ශ ක්‍රමය. මෙයා ඇඳ මේක ඇඳ ඊට පස්සේ මෙයා ඇඳ මේක ඇඳ මේක ජල බේසම මේ රිෆෝම් කැබල් පොලිස්ටයිරින් රිෆෝම් කැබල් ජල භාජනය ඇතුලේ තියෙන
හරිද? අපි ලියමු මේ ගැන ලියමු. මාලිමාවක් හදාගන්න විදිය ගැන කියමු. හරි? ලියන්න පහලින්. ප්‍රමාණයෙන් විශාල ඉන්දිකටුවක්ගෙන ප්‍රමාණයෙන් විශාල වානේ ඉන්දිකටුවක්. මේ ඉන්දිකටුව වානේ තමයි කොහොමද? වානේ ඉන්දිකටුවක්ගෙන ප්‍රමාණයෙන් විශාල වානේ ඉන්දිකටුවක්ගෙන විශාල වානේ ඉන්දිකටුවක්ගෙන වෙනත් දණ්ඩ චුම්බකයක් මගින් මෙහෙම අතුල්ලන ක්‍රමයට කියන්නේ මොන ක්‍රමය කියලායි? ස්පර්ශ ක්‍රමයට. වෙනත් දණ්ඩ චුම්බකයක් මගින් ස්පර්ශ ක්‍රමයට. ඉන්දිකටුව චුම්බකයක් බවට පත් කරගනු ලබයි. ඉන්දිකටුව චුම්බකයක් බවට පත් කරගනු ලබයි. ඉන්දිකටුව චුම්බකයක් බවට පත් කරගන්න. මේ ඉන්දිකටුව චුම්බකයක් බවට පත් කරගන්න. ඔයාලට පුළුවන් මේ වැඩේ කරන්න. ඊට පස්සේ මොකද කරන්නේ? රිජිෆෝම් කෑල්ලක හරි මැදින් හයි කරනවා මේක. අනිනවා. විදලා හයි කරනවා මේක. ඉන්දිකටුව විදලා චුම්බකයේ රිජිෆෝම් කෑල්ලට ඇතුළු කරනවා. ඊට පස්සේ එම ඉන්දිකටුව රිජිෆෝම් කැබැල්ලක සවි කරනවා. එම ඉන්දිකටුව මොකක සවි කරලායි? රිජිෆෝම් කැබැල්ලක සවි කරලා. මේ රිජිෆෝම් කැබැල්ලක සවි කරනවා. රිජිෆෝම් කැබැල්ලක සවි කර ජල වේසමක පා කරනු ලැබේ. දැන් ජල බඳුනක පා කරනු ලැබේ. ජල බඳුනක පා කරනු ලබයි. එය මාලිමාවක් මෙන් හැසිරේ. ඒක මාලිමාවක් වගේ හැසිරෙනවා. ඒ මාලිමාවක් මෙන් හැසිරේ. ඒක මාලිමාවක් වගේ ක්‍රියාත්මක වෙනවා. හරිද? මාතෘකා භූ චුම්බකත්වය.
භූ චුම්බකත්වය කියලා කියන්නේ පෘථිවියේ තියෙන චුම්බකත්වය. පෘථිවි චුම්බකත්වය. මාතෘකාව භූ චුම්බකත්වය. භූ චුම්බකත්වය කියන්නේ පෘථිවියේ තියෙන චුම්බකත්වය අපි කතා කරා. මාතෘකාව භූ චුම්බකත්වය. පෘථිවි චුම්බකත්වය ගැන කතා කරා. මේ තියෙන භූමියේ තියෙන භූ චුම්බකත්වය. භූ චුම්බකත්වය කියන්නේ හරිද? මම ඔතන ඉඳලා ඊළඟ දවසේ භූ චුම්බකත්වයේ කතා කරන්න කියලා අපි දැන් අද බලනවා. ඊළඟ දවසේ මට පුළුවන් වෙයි පාඩම ඉවර කර දෙන්න පොඩි තා පුංචි ප්‍රමාණයක් තියෙන්නේ. හරිද? මේ මම යනවා අර දීපු ටියුට් එක සම්පූර්ණ කරන්න. ඔයාලට දීලා තිබෙන මේ වගේ 6 වෙනි ඒකකය 8 ශ්‍රේණිය චුම්බක කියලා ටියුට් එක. ආන්න ඒක තමයි අපි අද සාකච්ඡා කරන්නේ. පමණක් අය මේක ලියලත් ඉවරයි. මම දැක්ක පමණක් අය මේකේ මේ ෆොටෝස් නොත් ඒවලා තියෙනවා ලියලා ඉවර වෙලා. හරිද? මම පළවෙනි ප්‍රශ්නේ ඉඳලා බලාගෙන යනවා මේක. චුම්බක වෙත ආකර්ෂණය වෙන ද්‍රව්‍ය හඳුන්වන්නේ කවර ද්‍රව්‍යයක්ද? ද්‍රව්‍යද? චුම්බක වෙත ආකර්ෂණය වෙන ද්‍රව්‍ය හඳුන්වන්නේ කවර ද්‍රව්‍යද? ඒකට කියන්නේ චුම්බක ද්‍රව්‍ය කියලා. චුම්බක ද්‍රව්‍ය දෙක චුම්බක ද්‍රව්‍ය වලට උදාහරණ. චුම්බක ද්‍රව්‍ය වලට උදාහරණ තමයි ඕනම චුම්බකයකට ආකර්ෂණය වෙන ද්‍රව්‍යයක් චුම්බක ද්‍රව්‍යයක්. ඇල්පෙනෙත්ත, යතුරු කට්ට, ස්ටෙප්ලර් කටුව නේද? ওই වගේ දේවල් තියෙනවා චුම්බක වලට ආකර්ෂණය වෙන. ආන්න ඒව තමයි චුම්බක ද්‍රව්‍ය වලට උදාහරණ. මොනවෙන් හදාපුවද? යකඩ, නිකල් සහ ක්‍රෝමියම් වලින් සාදන ලද ද්‍රව්‍ය චුම්බක ද්‍රව්‍ය. ඊට පස්සේ බලන්න වඩා ප්‍රබල චුම්බක සෑදීමට භාවිතා වන්නේ කවර චුම්බක ද්‍රව්‍යද? ඒ අපි ඒකට කියනවා වඩා ප්‍රබල චුම්බක හදන්න භාවිතා කරන්නේ ෆෙරයිට් කියන ද්‍රව්‍ය. වඩාත් ප්‍රබල චුම්බක හදන්න භාවිතා කරන්නේ මොනවද? ෆෙරයිට් කියන ද්‍රව්‍ය. චුම්බකයක චුම්බක බලය වැඩිපුරම පවතින තැන් සොයා බලන්නේ කෙසේද? එතන චුම්බකයක් අරගෙන යකඩ කුඩු ගොඩක ගිල්ලනවා. චුම්බකයක් අරගෙන ස්ටෙප්ලර් කටු ගොඩක ගිල්ලනවා. චුම්බකයක් අරගෙන ඇල්පෙන්ටි ගොඩක ගිල්ලනවා. එතකොට වැඩිපුරම යකඩ කුඩු හරි ඇල්පෙන්ටි හරි ස්ටෙප්ලර් කටු හරි ආකර්ෂණය වෙන්නේ කොහාටද? චුම්බක බලයේ වැඩිම. චුම්බක බලයේ වැඩිපුරම තියෙන තැන් වල තමයි වැඩිපුරම ආකර්ෂණය වෙන්නේ. සොයා බලන්නේ කෙසේද? අපි මොකක්ද ලියන්න ඕනේ දැන් මේ උත්තරේ? චුම්බකයක් යකඩ කුඩු ගොඩක ගිල්වයි. යකඩ කුඩු සමග ස්පර්ශ කරයි. වැඩිපුරම යකඩ කුඩු ආකර්ෂණීය වන්නේ වැඩිපුරම යකඩ කුඩු ආකර්ෂණීය වන්නේ වැඩිපුරම යකඩ කුඩු ආකර්ෂණීය වන්නේ චුම්බක බලයේ වැඩිපුරම ඇති ස්ථානයටයි. චුම්බක බලය වැඩිපුරම ක්‍රියා කරන තැන් මොනවාද? චුම්බක ද්‍රවවල. චුම්බක ද්‍රවවල තමයි චුම්බක ගුණය වැඩිම. ආකර්ෂණ බලය වැඩිපුරම තියෙන චුම්බක ද්‍රවවල. චුම්බක උත්තර ද්‍රවයේ චුම්බක දක්ෂිණ ද්‍රවයේ. උත්තර ද්‍රවයේ සහ දක්ෂිණ ද්‍රවයේ තමයි චුම්බක බලය වැඩිපුරම තියෙන්නේ.
ඊළඟට චුම්බක ද්‍රව දෙක නම් කරන්න. චුම්බක උතුර නැත්නම් උත්තර ද්‍රවය දක්ෂිණ ද්‍රවය. හරිද? උත්තර ද්‍රවය දක්ෂිණ ද්‍රවය. උත්තර ද්‍රවය දක්ෂිණ ද්‍රවය. බොහෝ චුම්බකවල චුම්බක ද්‍රව ලකුණු කර ඇත. එසේ ලකුණු කර නැති අවස්ථාවලදී චුම්බක ද්‍රව හඳුනා ගන්නා ක්‍රම පැහැදිලි කරන්න. එතකොට අපි කරන්නේ චුම්බකය සන්තුලනයේ විදිහට එල්ල ගන්න. එල්ලුවාම පෘථිවියේ උතුරට හැරෙන්නේ චුම්බකයේ උත්තර ද්‍රවය. හරිද? අපි කියන්නේ මෙහෙමයි. එම චුම්බකය සන්තුලනය වනසේ ආධාරකේ එල්ලා ගන්න. සන්තුලනය වනසේ ආධාරකයක එල්ලා ගන්න. එහිදී පෘථිවියේ උතුරට හැරෙන්නේ නැත්නම් යොමු වන්නේ පෘථිවියේ උතුරට යොමු වන්නේ චුම්බකයේ උත්තර ද්‍රවය වේ. එහිදී පෘථිවියේ උතුරට යොමු වන්නේ කාගේ මොකද්ද? චුම්බකයේ උත්තර ද්‍රවය වේ. හැමතිස්සෙම උතුරට හැරෙන්නේ චුම්බකයේ උතුර. ඊළඟ චුම්බකයක චුම්බක ක්ෂේත්‍රයේ සොයා බැලිය හැකි තවත් ක්‍රමයක්. චුම්බකයක චුම්බක ක්ෂේත්‍රය යන්නේ අදහස් කරන්නේ කුමක්ද? 8 වෙනි ප්‍රශ්නේ. චුම්බක ක්ෂේත්‍රය කියන්නේ මොකක්ද කියලා. චුම්බක ක්ෂේත්‍රය කියන්නේ අද දවසේ පටන් ගත්ත පාඩම. චුම්බක ක්ෂේත්‍රය කියන්නේ චුම්බකයක බලය පැතිර පවත්න ප්‍රදේශය. අර මම කිව්වේ ග්‍රාම සේවක මහත්තයාට එයාගේ ප්‍රදේශය තුල විතරයි ඒ රාජකාරී කරන්න බාහිතිය තියෙන්නේ. යම් චුම්බකයක බලය පැතිරී ඇති ප්‍රදේශය. යම් චුම්බකයක බලය පැතිර ඇති ප්‍රදේශයේ චුම්බක ක්ෂේත්‍රය. නවවෙනි ප්‍රශ්නේ දණ්ඩ චුම්බක යක චුම්බක ක්ෂේත්‍රය සොයා බැලිය හැකි ක්‍රමයක් ලියන්න. චුම්බක ක්ෂේත්‍රය සොයා බලන්න මොකද කරන්න පුළුවන්? ඒක මතින් ඒ කාන්ද යකඩ චුම්බකයේ මතින් කාඩ්බෝඩ් එකක් තියලා මෙහෙම චුම්බකයේ තියලා චුම්බකයේ උඩින් කාඩ්බෝඩ් එකක් තියලා කාඩ්බෝඩ් එක මත මොනවද හින්න ඕනේ? යකඩ කුඩුයි හින්න ඕනේ. යකඩ කුඩුයි කියලා මේකට තට්ටු කරනකොට මේ චලනය කරනකොට මේ යකඩ කුඩු වලින් ලස්සනට මේ චුම්බකයේ වටේ තියෙන චුම්බක ක්ෂේත්‍රයේ බල රේඛා මගින් නිරූපණය වෙනවා. හරිද? මෙහෙම බල රේඛා මගින් නිරූපණය වෙනවා. හරිද? චුම්බකයක චුම්බක ක්ෂේත්‍රය සොයා බැලිය හැකි ක්‍රමයක් ලියන්න. ඒක තමයි ක්‍රමය. ඔයා ලියන්න දණ්ඩ චුම්බකයේ මත කාඩ්බෝඩ් තහඩුවක් තබා ඒ මත යකඩ කුඩු ඉසින්න. ඒ මත යකඩ කුඩු ඉසිනවා. ඒ මත යකඩ කුඩු ඉසින්න. කාඩ්බෝඩ් එකට කාඩ්බෝඩ් තහඩුවට සෙමෙන් තට්ටු කරන විට සෙමෙන් තට්ටු කරන විට යකඩ කුඩු මගින්
චුම්බක ක්ෂේත්‍රය නිර්මාණය කරයි. යකඩ කුඩු මගින් චුම්බක ක්ෂේත්‍රය නිර්මාණය කරයි. හරිද? දන්න චුම්බකයක චුම්බක ක්ෂේත්‍රයේ සොයා බැලිය හැකි තවත් ක්‍රමයක් ලියන්න. තවත් ක්‍රමයක්. ඒතකොට අපි කිව්වා දණ්ඩ චුම්බකය මොහොතේද ගිල්ලන්නේ? පරීක්ෂණ නලයක දාලා යකඩ කුඩු සහිත පොල් තෙල් භාජනයක ගිල්ලනවා. ලියන්න දණ්ඩ චුම්බකයේ පරීක්ෂණ නලයක බහා දණ්ඩ චුම්බකය පරීක්ෂණ නලයක බහා මොකක් ඇතුලේ ගිල්ලන්නේ? යකඩ කුඩු සහිත පොල් තෙල් භාජනයක් තුල ගිල්වයි. යකඩ කුඩු සහිත පොල් තෙල් බඳුනක් තුල ගිල්වයි. ඊළඟ එක බලමු. විජාතීය ද්‍රව අතර චුම්බක ක්ෂේත්‍ර රටාව නිරූපණය වන රූපයක් අඳින්න. ඒ වායක ඇඳා ඒක ඔයාලට පුළුවන් ඉදිරියට අඳින්න. සජාතීය ද්‍රව අතරත් අපි ඇඳා. මාලිමාවක් සාදා ඇත්තේ කෙසේද? මාලිමාවක් හදලා තියෙන කුඩා දණ්ඩ චුම්බකයක් තුඩක් මත විවර්තනය කිරීමෙන්. බැලන්ස් එකේ තියෙනවට කියන්නේ විවර්තනය කරනවා කියලා. ලියන්න කුඩා දණ්ඩ චුම්බකයක්. කුඩා චුම්බකයක්. චූටි එකක්. තුඩක් මත විවර්තනය කිරීම කියන වචනේ මෙහිමයි. විවර්තනය බැලන්ස් එකේ තියෙනවා. ඒක තමයි කැරකෙවෙන්නේ නිදහස. කුඩා දණ්ඩ චුම්බකයක් තුඩක් මත විවර්තනය කිරීමෙන් මාලිමාවක් සාදා ඇත. ඊළඟට කියන දණ්ඩ චුම්බකයක් වටා මාලිමා විවිධ තැන්වල තබා එහි උත්තර ද්‍රවයේ හැරී පවතින දිශාව සොයාගෙන ඒ අනුව දණ්ඩ චුම්බකය වටා උත්තර චුම්බක ක්ෂේත්‍රයේ සොයා චුම්බක බල රේඛා අඳින්න. ඒක කරන්නේ මෙහෙමයි. හරිද? දැන් මම මේක එක පැත්තක් කරනවා. ඊටු පැත්ත ඔයා ආපහු ඊටු ටික කරලා තියන්න. මේ හැමදාම මම මේ පාඩම කරලා ටියුට් එකට යනවා. ඔයා ටියුට් එක ගත්තේ නැත්නම් මට ඒකට එක්ක සම්බන්ධ කරගන්න බැරි වෙනවා. ඒක නිසා කරුණාකරලා පුළුවන්කමට ආයතන වලට සම්බන්ධ වෙලා හෙට උදේ ඇල්ෆා එන්න මම ටියුට් එක දෙන්නම්. උදේ 7ට මම ඇල්ෆා එන්න. හරිද? මෙන්න මෙහෙම දණ්ඩ චුම්බකයක් අරගෙන මේ චුම්බකේ ගන්න උතුර මේ පැත්ත දකුණ මේ පැත්ත කියන මේක වටේ මාලිමා තියෙනවා. පුංචි මාලිමා තියෙනවා. මාලිමා කිව්වහම මේ මාලිමා වල කටුව හැරෙන පැත්ත අනුව ඔයාලට චුම්බක බල රේඛා නිරූපණය කරන්න පුළුවන්. අන්න බලන්න මෙතන මාලිමාවේ උතුර හැරෙන විදිය. මාලිමාවේ උතුර හැරෙන්නේ මෙතෙන්දී මේ පැත්තට. මෙතෙන්දී මාලිමාවේ උතුර හැරෙන්නේ මේ උතුර හැමතිස්සෙම කැමති නෑ මෙහාට හැරෙන්නේ. මෙහාට කැමති නෑ. මෙතෙන්දී හැරෙන්නේ මේ පැත්තට. එයා උතුරට කැමති නෑ වගේම
උතුර කැමති දකුණට. මේකයි මේ දකුණට මෙයා මේ ටික ටික හැරෙන්නේ. උතුර කැමති දකුණට. මෙන්න බලන්නකෝ මෙතෙන්දි වෙන්නේ. උතුර කැමති දකුණ. මේ ගියපු රටාව ඔහොම අල්ලගෙන ඇදගෙන ගියොත් ඔයාලට පේනවද මේ බල රේඛාව නේද මම මේ අඳින්නේ. මේ බල රේඛාව නේද අඳින්නේ. උතුරෙන් පිට වෙන බල රේඛාව දකුණෙන් ඇතුල් වෙනව නේද? මේ මාලිමාවල කටු වල හැරෙන පැත්ත උතුර හැරෙන පැත්ත අනුව ඇන්දොත් මේ බල රේඛාවනේ දැන්දලා තියෙන්නේ. පුංචි මාලිමා පෙළක් තිබුණා මේ ටිකේ කටු හැරෙන ওই විදිහට. අර චුම්බක බල රේඛාවේ දිශාව උතුරෙන් පිට වෙන බල රේඛාව දකුණෙන් ඇතුළට චුම්බක ශේෂ්ත්‍රයේ දිශාවක් තියෙන නිශ්චිත. හරිද? එතකොට මේ අපි අද දවසේ වැඩ උතනින් අවසන් කරනවා. ඊළඟ දවසේ අපි චුම්බක පාඩම ඉවර කරගන්න පුළුවන් වෙයි. ඒ වගේම ටියුට් එකක් අලුත් ටියුට් එකකුත් තියලා තියෙනවා. මේ ටියුට් එකත් ඉවර කරගන්න ඕන. ඔයා CR එකේ මේව අලවල ලස්සනට උත්තර ලියලා තියෙනවා. මම ආයිත් පන්ති පටන් ගත්තාම මේවා ආපහු කරන්න වෙලාවක් හිටින්නේ නැහැ නේ මට. ඒත් ආපහු නවත්තපු තැනින් තමයි මම පන්තිත් පටන් ගන්නෙ. මොකද හේතුව නැතුව මේවා කරන්න බෑ අපිට වෙලාමදි වෙනවා. ඒක නිසා තමයි මේ ක්‍රියාවලිය අපි කරගෙන යන්නේ. හරිද? 12 දෙනෙක් ඉන්නවා අපේ 8 කණ්ඩායමේ තාම ගෙවීම් නොකළ සම්පූර්ණ කරන්න ඕන ඒ ළමයි ටික. හරිද? එහෙමනම් අපි අද නවත්තනවා. සුබ රාත්‍රියක්. වැඩ කරගෙන යන්න.